ආයිබෝවන් දුවේ පුතේ මා ඔයගොල්ලන්ට 7 ශ්‍රේණිය ආලෝකීය පාඩම එක කොටස මීට කලින් කරා. අද අපි කරමු ආලෝකීය පාඩමේ දෙක කොටස. දෙක කොටසේ ගොඩාක් ක්‍රියාකාරකම් දෙකකුයි ගොඩාක් කරුණු කියලා දෙන්න තියෙනවා. ඒ නිසා මේ පාඩම අවසාන වෙනතෙක් රැඳී සිටින්න කියලා මම යෝජනා කරනවා. මුලින් බලමු පුතේ මොකක්ද පරාවර්තනය කියන්නේ කියලා. පරාවර්තනය කියන්නේ ආලෝකය යම් පෘෂ්ඨයක වැදිලා එම මාධ්‍යයටම ගමන් කිරීම. අපි දන්නවා ආලෝකය ගමන් කරන්න එක එක මාධ්‍යයන් තියෙනවා. වාතය තුලින් ආලෝකය ගමන් කරනවා. ජලය තුලින් ආලෝකය ගමන් කරනවා. පාරදෘශ්‍ය ද්‍රව්‍ය තුලින් ආලෝකය ගමන් කරනවා. පාරාන්ද වස්තු තුලින් ආලෝකය ගමන් කරන්නේ නැහැ. එතකොට ආලෝකය යම් කිසි මාධ්‍යයක් තුලින් ඇවිල්ලා යම් පෘෂ්ඨයක වැදිලා ඒ මාධ්‍යයටම ආලෝකය එනවනම් අපි ඒ කතාවට කියන්නේ පරාවර්තනය. මම කරලා පෙන්නන්නම් පොඩි ක්‍රියාකාරකම. මංගාව කුඩා තලදර්පණ කැබැල්ලක් තිබෙනවා. දැන් බලන්න මම මේ තලදර්පණ කැබැල්ල සහ ආලෝක ප්‍රභවයක් මංගාව තිබෙනවා. මට පුළුවන් මේ ආලෝකය දැන් මගේ වෙතට එල්ල කරන්න. මා වෙතට. ඔන්න දැන් මා වෙතට ආලෝකය එල්ල. ආලෝකය ගමන් කරන්නේ දුවේ පුතේ මේ දිශාවට. නමුත් මට පුළුවන් මේ තලදර්පණය මගේ ආලෝකය ඔයගලන්ට පේනවා බෝඩ් එක මතට මේ ආලෝකය යොමු කරා. එහෙනම් මේකට කියන්නේ ආලෝකේ පරාවර්තනය. ආලෝකයේ මේ දිශාවට ගමන් කරනවා. මේ පෘෂ්ඨයේ වැදිලා ආලෝකය මෙහෙට ගමන් කරනවා. මේක තමයි ආලෝකයේ පරාවර්තනය කියන්නේ. ආලෝකයේ පරාවර්තනය කියන්නේ මේක. හරි. එහෙනම් ආලෝකයේ පරාවර්තනය වෙන්න නම් මේ විදියට සුමට පෘෂ්ඨයක් තියෙනවා. උපදැමු පෘෂ්ඨයක් වෙන්න පුළුවන්. මේ වගේ සුමට පෘෂ්ඨයකට අපි කියනවා දර්පණයක් කියලා. දර්පණ වර්ග කිහිපයක් තියෙනවා. දෙපිට. දර්පණ වර්ග කිහිපයක් තියෙනවා. මොනවාද දර්පණ වර්ග? එකක් තියෙනවා තල දර්පණ. මේ තල දර්පණයක් අපි සංකේතවත් කරන්නේ මෙන්න මේ විදියට. මූණ බලන කණ්ණාඩිය ඔයගොල්ලන්ගේ නිවසේ ඕනම ගෙදරක තල දර්පණයක් තිබෙනවා. ඔබ දැන් යන්න පාඩම අවසානයේදී තල දර්පණය සමග ගොඩාක් දේවල් කරන්න මං කියලා දෙන්න. ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් මේ රූපලාවන්‍ය කටයුතු වලටනේ ගොඩක් වෙලාවට තල දර්පණය ගාවට යන්නේ නේද? හිස පීරන්න වගේ වැඩවලට. අපි පාඩමට කොහොමද තල දර්පණය යොදාගන්නේ? නම් තල දර්පණයක අර තීන්ත ආලේපයක්. ආලේපයේ තියෙන පැත්ත මේ පැත්තෙන් තමයි බලන්නේ. තල දර්පණයක මේ විදියට ආලේපයක් තියෙනවා. මේ පැත්ත තමයි පරාවර්තන පෘෂ්ඨය වෙන්නේ. මෙහෙම බැලුවම තමයි අපිව පේන්නේ. එහෙනම් මේ තල දර්පණයක් කියන්නේ මේ වගේ පැතලි එකක්. ඊළඟට තියෙනවා වක්‍ර දර්පණ. වක්‍ර දර්පණ ආකාර දෙකක්. මේ අතට වක්‍ර වෙලා තියෙන දර්පණ තියෙනවා. මේ අතට වක්‍ර වෙලා තියෙන දර්පණ තියෙනවා. උත්තර දර්පණ සහ අවතල දර්පණ. අපි ඒක පසුව කියලා දෙමු. ඊළඟට දුවේ පුතේ අපි බලමු මොකක්ද ප්‍රතිබිම්බයක් කියන්නේ කියලා. එහෙනම් තල දර්පණයකට ආලෝකයේ වැටුනම ඒ ආලෝකයේ පරාවර්තනය වීම නිසා යම් වස්තුවක සිටින ආලෝකය උදාහරණයක් ගමු. මෙන්න වස්තුව යම් වස්තුවක සිටින ආලෝකය මෙන්න තල දර්පණය. මෙයාගේ ආලෝකය මේ තල දර්පණයේ වැදිලා තවත් දිශාවකට යොමු වෙනවා. අපි ඒකට මොකද්ද කියන්නේ?
පරාවර්තනය. මෙහිම ආලෝකය ඇවිල්ලා යම්කිසි දිශාවකට පරාවර්තනය වෙනවා. ආලෝකය ඇවිල්ලා යම්කිසි දිශාවකට පරාවර්තනය වෙනවා. ඒ මාධ්‍යයටමයි වාතයේ ඉඳන්නේ ආලෝකය එන්නේ. වාතයටම තමයි ගමන් කරන්නේ. ඒකට කියන්නේ පරාවර්තන. මේ පරාවර්තන නිසා මෙයාගේ පිළිබිඹුවක් සෑදෙනවා. අන්න ඒකට අපි කියනවා ප්‍රතිබිම්බය කියලා. එහෙනම් පරාවර්තනය වීම නිසා යම්කිසි වස්තුවක සිටින ආලෝකය පරාවර්තනය වීම නිසා සෑදෙන පිළිබිඹුවට අපි කියනවා ප්‍රතිබිම්බයක් කියලා. එහෙනම් දුවේ පුතේ අපි ඊළඟට බලමු දර්පණ වලින් සෑදෙන ප්‍රතිබිම්බ. දර්පණ වලින් සෑදෙන ප්‍රතිබිම්බ. කොහොමද දර්පණයකින් ප්‍රතිබිම්බ සෑදෙන්නේ කියලා. දැන් මේක දන්නවා ඕගොල්ලෝ දැන්. මෙයා තමයි තල දර්පණය. මෙයා තල දර්පණය. මේ තල දර්පණයේ ඉදිරියෙන් මම මේ විදිහට අඳින්න. මෙන්න මේකට අපි කියනවා වස්තුව කියලා. වස්තුව. මම ඕවකුරෙන් සංකේතවත් කරන්න වස්තුව. දැන් මෙයාගේ ඉඳන් එන ආලෝක කිරණ මෙහෙම තල දර්පණයට වැටුණාට පස්සේ යම්කිසි දිශාවක් ඔස්සේ ගමන් කරනවා. එතකොට මේ වස්තුවේ හිස මෙන්න මේ පැත්තේ එයාගේ පිළිබිඹුව, එහෙම නැත්නම් එයාගේ ප්‍රතිබිම්බය මෙන්න මෙතන තිබෙනවා. මෙන්න මෙතන ඉඳන් එන ආකාරයට ආලෝකය මේ විදියට පරාවර්තනය වෙනවා. එහෙනම් මේ ලක්ෂය ගත්තම මේ ලක්ෂයේ ඉඳන් එන ආලෝක කිරණ ඒ ලක්ෂයේ පිළිබිඹුවක් දර්පණයේ පිටුපසේ තිබෙනවා. එතන ඉඳන් එන ආකාරයට තමයි විහිඳලා යන්නේ. මේ හරිය ලක්ෂයක් ගත්තොත් ඒකේ පිළිබිඹු අපි කියමු ප්‍රතිබිම්බය. මේ මැද ස්ථානයේ ප්‍රතිබිම්බය. එතන ඉඳන් එන ආකාරයට තමයි විහිඳලා යන්නේ. පල්ලෙහායින් අපි ලක්ෂයක් ගත්තොත් මෙතන ඉඳන් එන ආලෝකය මෙහෙම පරාවර්තනය වෙන්නේ තල දර්පණයේ වැදිලා කොයි දිශාවටද පරාවර්තනය වෙන්නේ? ඒක තීරණය වෙන්නේ මෙන්න මේ ලක්ෂයේ පිළිබිඹුව නැත්නම් ප්‍රතිබිම්බය දර්පණයේ පිටුපස හැදෙනවා. අන්න එතන ඉඳන් එන ආකාරයට තමයි විහිඳලා යන්නේ. ඒ නිසා මේකේ සෑම ලක්ෂයකම පිළිබිඹු එහෙම නැත්නම් ප්‍රතිබිම්බ නිර්මාණය වෙනවා. මේ විදියට දර්පණය පිටුපස අපි අර ඉදිරියෙන් තිබූ වස්තුවේ ඊතලේ ප්‍රතිබිම්බයක් සෑදෙනවා. මෙයාට අපි කියන්නේ ප්‍රතිබිම්බය. මම මේක I අකුරෙන් සංකේත කරන්න. එහෙනම් මෙතන වස්තුව තියෙනවා. තල දර්පණය තියෙනවා. තල දර්පණයේ ඉදිරියෙන් ඇති මෙයා වස්තුව වෙනවා. එහෙනම් වස්තුවේ ඉඳන් එන ආලෝක කිරණ තල දර්පණයෙන් පරාවර්තනය වෙනවා. දර්පණයේ පිටුපස හැදෙනවා මෙයාගේ ප්‍රතිබිම්බ. මේ වස්තුවේ සිට මේ තල දර්පණයට තියෙන දුර x
තල දර්පණයේ සිට ප්‍රතිබිම්බයට තියෙන දුර y. වස්තුව දර්පණයේ සිට වස්තුවට තියෙන දුර. මේක A අකුර ගත්තොත් AO දුර. AO දුරට කියනවා වස්තු දුර. AI දුරට කියනවා ප්‍රතිබිම්බ දුර. x අකුර y අකුර දාලා තියෙන්නේ. කියන්න බලන්න. x වලින් පෙන්නන්නේ මොකක්ද? වස්තු දුරද ප්‍රතිබිම්බ දුරද? දර්පණයේ නම් වස්තුවට තියෙන දුර තමයි x කියන්නේ. එහෙනම් මේ x වස්තු දුර. y කියන්නේ දර්පණයේ සිට ප්‍රතිබිම්බයට තියෙන දුර. අපි ඒකට කියනවා ප්‍රතිබිම්බ දුර කියලා. එහෙනම් දුවේ පුතේ අපි මුලින්ම ක්‍රියාකාරකමක් කරමු. ඒ ක්‍රියාකාරකම කරන්න මම විශේෂයෙන් ඕගොල්ලන්ට මේ වගේ නිර්මාණයක් නිවසේදී කරා. අපි බලමු ක්‍රියාකාරකමේදී මේ කොහොමද ක්‍රියා කරන්නේ කියලා. දුවේ පුතේ අපි තව පාඩමක් අපි කරමු. ඒ පාඩමට අදාළ ක්‍රියාකාරකමක් තල දර්පණ වලට අදාළ ක්‍රියාකාරකමක් මම මේ ගෙදරදී ලෑස්ති කරා. මේ විදියට කාඩ්බෝඩ් තීරුවක් අරගෙන එක ලක්ෂයක සිට දෙපසට සමාන දුරවල් වලින් මම ඉලක්කම් දාලා තියෙනවා. වස්තු දුර සහ ප්‍රතිබිම්බ දුර පෙන්වන්න. මේ විදියට ඔන්න ඔහොම. දැන් මේක මේසයක් මත තියලා මෙතන බිඳුවේ සීමාවට මම මේ විදියට තල දර්පණයක් මම මේ විදියට ගහනවා. බිඳුවේ සීමාව. ඒක ලම්බකව ගහන්න ඕන. ඔන්න ලම්බකව ගැහුවා. එනම් මේ තල දර්පණයේ තිබෙන සීමාව බිඳුව. මේ තල දර්පණ සීමාවෙන් ඉදිරිපස වස්තුවක් තිබෙනවා. මේ විදිහට මම ඔයගොල්ලන්ට අඳුර ගන්න තැඹිලි පාට වස්තුවක් ගත්තා. මේ වස්තුව යම්කිසි ඒකක අපි අඟල් වලින් ගත්තොත් අඟල් 3 සීමාවට, අඟල් 4 සීමාවට, අඟල් 5 සීමාවට මේ විදිහට මේක සීරු මාරු කරන්න පුළුවන් වස්තුව. දැන් මුලින්ම මම වස්තුව සෙන්ටිමීටර අඟල් 4ක් දුරින් තියලා තියෙන්නේ. දැන් අඟල් 4ක් දුරින් තිබ්බම ප්‍රතිබිම්බයක් මේකේ පේනවද? බලන්න ඕගොල්ලන්ට මේකේ ප්‍රතිබිම්බයක් පේනවද කියලා. පේනවනේ. ප්‍රතිබිම්බයක් දැන් මම ඔහොම සීරු මාරු කරනකොට මේ අඟල් 4ක් දුරින් තිබ්බේ. එහෙනම් තල දර්පණයේ ඉඳන් වස්තුව තියලා තියෙන්නේ අඟල් 4ක් දුරින්. මෙන්න මේ දුරට අපි කියන්නේ වස්තු දුර. හැබැයි මේ වස්තුවේ ප්‍රතිබිම්බය හැදෙන්නේ දර්පණයෙන් පිටුපස. අතාත්වික ප්‍රතිබිම්බයක් හැදෙනවා. ඒක අල්ලන්න බෑ. මෙතන තිබෙන්නේ. මෙයාගේ ප්‍රතිබිම්බය මේ පිටුපසේ හැදිලා තියෙනවා. නමුත් ඒක තිරයකට ගන්න බෑ. අපි කියන්නේ අතාත්වික ප්‍රතිබිම්බය. හැබැයි වස්තු දුර තිබෙනවා වගේම ප්‍රතිබිම්බයක් යම්කිසි දුරකින් තියෙනවා. මං මෙයාගේ ප්‍රතිබිම්බය තිබෙන තැන මෙන්න මෙතන කොළ පාටට මෙහෙම තියෙනවා. කොළ පාටට මෙන්න මේ ප්‍රතිබිම්බය මේ වස්තුවේ ප්‍රතිබිම්බය මං කොළ පාටින් නිරූපණය කරනවා. ඒකත් මම තිබ්බා අඟල් 4ක දුරින්. එතකොට ඕගොල්ලන්ට පේනවද බලන්න මේ තැඹිලි පාටින් පේන ප්‍රතිබිම්බයයි මේ ප්‍රතිබිම්බයයි එක මතයක සම්පාත වෙනවද කියලා. මේකේ උස ඕනනම් අපිට අඩු කරන්න පුළුවන් මෙහෙම. ඔන්න ඔහම අඩු කරාම මේ ප්‍රතිබිම්බයේ කොටසක් උඩින් පේනවා. මේ විදියට. පේනවද බලන්න. මම තව ටිකක් උස්සන්නම්. ප්‍රතිබිම්බය තව ටිකක් උස්සන්න ඕන. මම මේ විදියට කරන්න. මේ විදියට ප්‍රතිබිම්බය ඔහොම උස්සනවා.
දැන් මේක මේ විදියට බලමින් දැන් වස්තු දුර තියෙන දුවේ පුතේ සෙන්ටිමීටර් 4ක් දුරින්. මීටර් මේ අඟල් 4ක් දුරින් වස්තු දුර. දැන් බලනවා මේ මෙතනින් මෙහෙම බලලා මේ දිශාවෙන් බලලා මෙයාගේ ප්‍රතිබිම්බය සමග මේ උඩින් පෙනෙන කොළ පාට කොටස සීරු මාරු කරමින් මේ තැඹිලි පාට එකේ තැඹිලි පාට වස්තුවේ ප්‍රතිබිම්බයේ තැඹිලි පාටට පේනවා. එයා මත සම්පාත වෙන ලෙස මේ කොළ පාට උඩින් තියලා තියෙන පිටුපසින් තබා තිබෙන ප්‍රතිබිම්බය සමග සම්පාත වෙනවද කියලා බලනවා. ඒතර සම්පාත වෙනවා නම් මෙහෙම හිස මෙහෙම දෙපැත්තට සීරු මාරු කරාම මෙයාගේ ප්‍රතිබිම්බයයි මේ කොළ පාටට පේන කොටසයි උඩින් පේන කොටසයි එකට ගමන් කරනවා. අන්න එහෙම එකට ගමන් කරන අවස්ථාව වෙනකන් සීරු මාරු කරනවා. සීරු මාරු කරලා ඊට පස්සේ අපිට පේනවා මෙහෙම සීරු මාරු කරාම මෙයාගේ ප්‍රතිබිම්බයයි මෙයයි සම්පාත වෙනවා. අන්න ඒ අවස්ථාවේදී අපි හිතනවා එතන තමයි තැඹිලි පාට වස්තුවේ ප්‍රතිබිම්බයේ තිබෙන්නේ මෙතනයි කියලා අපි නිශ්චය කරනවා. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ දුර මැනගන්න. මේ දුර අර වස්තු දුර අඟල් 4ක් කිව්වනම් ප්‍රතිබිම්බ දුරත් අපිට පේනවා අඟල් 4ට සමාන වෙනවා. අපි මේකේ වස්තු දුර අඟල් 6ක් දුරින් තිබ්බොත් ප්‍රතිබිම්බය යනවා ඈතට. ඒතර ප්‍රතිබිම්බය යනවා ඈතට මේ තල දර්පණයට උඩින් පෙනෙන මේ කොළ පාට කොටසත් සමග තැඹිලි පාට ප්‍රතිබිම්බයේ සම්පාත වෙනවද කියලා බලනවා. සම්පාත වෙනකම් මේක මෙහෙම සීරු මාරු කරනවා. අන්න එක්තරා අවස්ථාවක් එනවා මෙයාගේ ප්‍රතිබිම්බයයි මේ කොළ පාට කොටසේ උඩ කොටසයි එකට ගමන් කරනවා. අන්නේ එකට ගමන් කරන අවස්ථාවේදී අපි කියනවා මේ තැඹිලි පාට වස්තුවේ ප්‍රතිබිම්බය තිබෙන්නේ මෙතනයි කියලා. අපිට පුළුවන් මැනගන්න එතකොට ප්‍රතිබිම්බ දුර. ප්‍රතිබිම්බ දුර අපිට එතකොට පේනවා අඟල් 6 නම් මෙතන ප්‍රතිබිම්බ දුරත් අඟල් 6යි. එහෙනම් මේ ක්‍රියාකාරකමෙන් දුවේ පුතේ අපිට පේනවා වස්තු දුර හා ප්‍රතිබිම්බ දුර අනිවාර්යෙන් සමානයි තල දර්පණවල. එහෙනම් තල දර්පණවල ප්‍රතිබිම්බ වල ලක්ෂණයක් එනවා වස්තු දුර සමානයි ප්‍රතිබිම්බ දුර. තව ලක්ෂණයක් එනවා වස්තුවේ උස සමානයි ප්‍රතිබිම්බයේ උසට. තව ලක්ෂණයක් එනවා මෙයාගේ පැති මාරු වෙලා පේන්නේ. අපි ඒකට කියනවා පාර්ශ්වික අපවර්තන. පැති මාරු වී පෙනෙන ලක්ෂණය දර්පණවලට තිබෙනවා. එහෙනම් දුවේ පුතේ අපි යන් පාඩමේ ඉතිරි කොටසට. එහෙනම් දුවේ පුතේ ඒ ක්‍රියාකාරකමෙන් ඕගොල්ලෝ ඉගෙන ගත්තා ප්‍රතිබිම්බ වල ලක්ෂණ කිහිපයක්. අපි බලමු ඒවා සාරාංශයක් විදිහට. තල දර්පණයක් ඉදිරියේ දුවේ පුතේ වස්තුවක් ලැබුවම තල දර්පණයක් ඉදිරියෙන් වස්තුවක් ලැබුවම මෙයාගේ ප්‍රතිබිම්බයක් දර්පණය පිටුපස සෑදෙනවා. මෙයාට මොකද්ද කිව්වේ? වස්තුව කියලා. මෙයාට මොකද්ද කිව්වේ? ප්‍රතිබිම්බය කියලා. මේක තල දර්පණය. මේක තල දර්පණය. එහෙනම් තල දර්පණ වලින් සෑදෙන ප්‍රතිබිම්බ ලක්ෂණ දැන් අපි කිහිපයක් හඳුනාගත්තා. එකක් තමයි මේ පුතේ වස්තුවේ උස ප්‍රතිබිම්බයේ උසට සමානයි. එහෙනම් පළවෙනි ලක්ෂණය වස්තුවේ උස සමානයි ප්‍රතිබිම්බ උස. ඔබ තල දර්පණයක් ඉදිරියට ගිහිල්ලා ඇතිනේ.
ඔබේ උස ප්‍රමාණයට තමයි ප්‍රතිබිම්බය හැදිලා තියෙන්නේ. ඔබ උස වුණාට ඒකේ පෙනෙන ප්‍රතිබිම්බේ කුඩාවට නිමින පේන්නේ. දෙවෙනි එක තමයි ඔබ තල දර්පණයක් දෙසට ලං වෙනකොට ප්‍රතිබිම්බයත් ලං වෙනවා. මෙතන තල දර්පණයක් තිබෙනවනේ. ඔබ තල දර්පණයේ දෙසට ලං වෙනකොට එයාගේ ප්‍රතිබිම්බයත් ලං වෙනවා. ඔබ තල දර්පණයෙන් ඈත් වෙන විට ප්‍රතිබිම්බයත් ඈත් වෙනවා. කරලා බලන්න. ඇත්තද කියලා. එහෙනම් දෙවෙනි එක තල දර්පණයේ සිට වස්තුවට තිබෙන දුර අපි කියන්නේ වස්තු දුර, තල දර්පණයේ සිට ප්‍රතිබිම්බයට ඇති දුර අපි කියන්නේ ප්‍රතිබිම්බ දුර. ඔය දෙක සමානයි. එහෙනම් වස්තු දුර සමානයි ප්‍රතිබිම්බ දුර. ඊළඟට තල දර්පණ වලින් පෙන්වන තව ලක්ෂණයක් තමයි පැති මාරු වී පෙනෙනවා. ඔබ දකුණු අතින් නම් බත් කන්නේ. ඔබ බත් පිඟාන අරගෙන ඔබේ නිවසේ තියෙන තල දර්පණයක් ඉදිරියේ වාඩිගෙන බත් කන ගමන් තල දර්පණය දිහා බලන්න. ඔයාගේ ප්‍රතිබිම්බය ඉන්නවා. එයත් ඒ වෙලාවේ බත් කනවා. එයා බත් කන්නේ මොන අතින්ද කියලා බලන්න. ඔබ පුදුමයටපත් වෙයි. ඔබ දකුණු අතින් ආහාර ගත්තට ඔයාගේ යාළුවා දර්පණයේ පිටුපසේ ඉන්න යාළුවා අපි මොකද්ද කියන්නේ? ප්‍රතිබිම්බය. එයා කන්නේ වම් අතින්. ඇත්තද කියලා බලන්න. ඔබ දකුණු අත ඇසූ විට එයා ඔසවන්නේ වම් අත. මේ විදියට වම දකුණ මාරු වෙලා පෙනෙන එකට අපි කියනවා පාර්ශ්වික අපවර්තනය. පාර්ශ්වික කියන්නේ පැති. අපවර්තනය කියන්නේ මාරු වෙලා පෙනීම. එහෙනම් තල දර්පණයෙන් පෙනෙන පැති මාරු වී පෙනීම. පැති මාරු වී පෙනීම. මේකට කියන තනි වචනය මොකද්ද? මේකට අපි කියන්නේ විද්‍යාවේදී පාර්ශ්වික අපවර්තනය. තව එකක් තියෙනවා. මේ තල දර්පණයේ ඉදිරියේ වස්තුවක් ලැබුවම සෑදෙන ප්‍රතිබිම්බය අපිට තිරයකට ගන්න බෑ, අල්ලන්න බෑ. ඔය කණ්ණාඩියක් ළඟ ඉස්සරහින් අපි කණ්ණාඩියට කියන්නේ තල දර්පණය. තල දර්පණයක් ඉදිරියෙන් ඔබ ඉඳගෙන ඔබේ යාළුවව අල්ලන්න බලන්න මෙහෙම. මෙහෙම. දැන් පේනවා. ඔන්න මගේ යාළුවව පේනවා. මං ඉන්න දුර එයා ඉන්න දුර සමානයි. මෙහෙම අත දාලා අල්ලන්න පුළුවන්ද බලන්න. අල්ලන්න පුළුවන් නම් හරි ෂෝක් නේද? අල්ලන්න බෑ. එහෙනම් තිරයකට ගන්න බෑ. මේ ප්‍රතිබිම්බය ඒ විදියට අත දාලා අල්ලන්න බෑ. තිරයක් මතට ගන්න බෑ. මෙන්න මේකට අපි විද්‍යාවේදී කියනවා අතාත්වික ප්‍රතිබිම්බය. අතාත්විකයි. එනම් ප්‍රතිබිම්බ වල ලක්ෂණ මේ ටික මතක තියෙනවා. එහෙනම් දුවේ පුතේ අපි තව ක්‍රියාකාරකමකට යමු. දුවේ පුතේ අපි බහු ප්‍රතිබිම්බ සෑදීම පිළිබඳ ක්‍රියාකාරකමක් කරමු. මම ඒ සඳහා දුවේ පුතේ මෙන්න මේ වගේ නිර්මාණයක් කරා ඕගොල්ලන්ට. මේ තල දර්පණ දෙකක් තිබෙන්නේ. මේ තල දර්පණ දෙක තබා තිබෙන ආනතිය කෝණය වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම ඒ කෝණය මැනගන්න පුළුවන් වෙන්න මේ විදියට මම කෝණමානයේ බහු ප්‍රතිබිම්බ සෑදීම පිළිබඳ මේ එක් එක් කෝණ සටහන් කරලා තියෙනවා. අංශක 90, අංශක 60, අංශක 45 විවිධ කෝණ මේකෙන් මේ තල දර්පණ දෙක අතර කෝණය
මෙතනින් අපිට පුළුවන් බලා ගන්න. දැන් උදාහරණයක් විදියට අංශක 90ට ආනතියකින් තල දර්පණ දෙක ඔන්න මම දැන් තියලා තියෙනවා. මෙතනින් මට බලන්න පුළුවන්. අංශක 90ට මේ තල දර්පණ දෙක ආනතිය වෙලා තියෙනවා. අංශක 120ට මට හදන්න පුළුවන්. මෙන්න අංශක 120ට. මෙන්න අංශක 150ට. මෙන්න අංශක 180ට. තල දර්පණ දෙක මට මේක එක තල දර්පණයක් භ්‍රමණය කරන්න පුළුවන් වෙන්න මම හදාගත්තා. ඔයගොල්ලන්ට මේ බහු ප්‍රතිබිම්බ සෑදීම කියලා දෙන්න. අපි මුලින්ම බලමු දුවේ පුතේ. අංශක 90ට තල දර්පණය මේ විදියට තියලා දැන් බලන්න ඕගොල්ලන්ට පේනවද කියලා. මේක තමයි වස්තුව. මේ වස්තුව මෙතනින් මෙහෙම තිබ්බම ප්‍රතිබිම්බ කීයක් හැදෙනවද බලන්න. ඔයගොල්ලන්ට පේනවද ප්‍රතිබිම්බ 3ක් හැදිලා තියෙනවා. අංශක 90ට තිබ්බම ප්‍රතිබිම්බ 3යි. බලන්න ප්‍රතිබිම්බ 3ක් පේනවනේ. මේ අංශක 90ට තිබ්බම ප්‍රතිබිම්බ 1යි 2යි 3යි. එහෙනම් අංශක 90ට තල දර්පණ දෙක ආනතියෙන් තිබ්බම ප්‍රතිබිම්බ 3ක් හැදෙනවා. අපි බලමු අංශක 60ට තියලා. අංශක 60ට තියලා බලමු. ඔන්න අංශක 60යි. දැන් අංශක 60ට තියලා වස්තුව තිබ්බම බලන්න ප්‍රතිබිම්බ කීයක් පේනවද? ඔයගලන්ට පේනවා 1යි 2යි 3යි 4යි 5යි. ප්‍රතිබිම්බ 5ක් පේනවා. පේනවද? එහෙනම් අංශක 60ක් ලැබුවම ප්‍රතිබිම්බ 5ක් පේනවා. අපි තව උදාහරණයක් බලමු. අංශක 120ට තියලා බලමු. අංශක 120ට තිබ්බම ඔයගලන්ට පේනවා ප්‍රතිබිම්බ 2යි. එහෙනම් මෙවැනි නිර්මාණයක් ඔබත් කර බලන්න. හරිම පහසුයි. දැන් නිවසේනේ ඉන්නේ. සෙලෝ ටේප් ටිකක් ගත්තම එක සමාන තල දර්පණ දෙකක් අරගෙන මේ විදිහේ නිර්මාණයක් කරා. එහෙනම් අපි පාඩමට යන්න දුවේ පුතේ. හොඳයි දුවේ පුතේ. ඒ ක්‍රියාකාරකමිනුත් ඕගොල්ලෝ යම් දෙයක් ඉගෙන ගත්තා. අපි ඊළඟට බලමු බහු ප්‍රතිබිම්බ සෑදීමට පිළිබඳව ඕගොල්ලන්ට මම මතක තබා ගන්න පහසු ක්‍රමයක් දෙන්න. ප්‍රතිබිම්බ සංඛ්‍යාව හොයාගන්න විදිය. දැන් අපි කිව්වා මේ විදියට තල දර්පණ දෙකක් අංශක 90ට ආනතියකින් තබල මෙතනින් වස්තුවක් ලැබුවම මේ තල දර්පණය නැතුව මේ තල දර්පණය ගත්තාම මෙයාගේ ප්‍රතිබිම්බයක් මෙන්න මෙතන හැදේ. මෙයාගේ ප්‍රතිබිම්බයක් ඔතන හැදේ. ඊට පස්සේ මෙයාගේ ප්‍රතිබිම්බයක් මෙන්න මේ හැදෙනවා. දැන් මේ ප්‍රතිබිම්බය මෙයාට වස්තුව වෙලා මෙන්න මේ තව ප්‍රතිබිම්බයක් හැදෙනවා. ඊළඟට මෙයාගේ ප්‍රතිබිම්බය මෙයාට වස්තු වෙලා එතනම තව ප්‍රතිබිම්බයක්. කොහොමද දුවේ පුතේ ප්‍රතිබිම්බ 3යි හැදෙන්නේ? කොහොමද මේක මතක තියාගන්නේ? ගන්න ක්‍රමයක් මම කියලා දෙන්නම්. ප්‍රතිබිම්බ සංඛ්‍යාව සමානයි 360 බෙදීම අංශක 360 බෙදීම මේ තල දර්පණ දෙක අතර කෝණය. මෙන්න මෙතන කෝණය. මම ගන්නම් x අකුර නැත්නම් θ කියලා අකුරක් තියෙනවා ග්‍රීක කෝඩියේ. θ අකුර ගන්න. ඔන්න.
එහෙනම් මේකට කියන්නේ තල දර්පණ අතර කෝණය θ අඩු කිරීම 1. එහෙනම් අපි බලමු අංශක 90 කියන අවස්ථාවේදී ප්‍රතිබිම්බ කීයක් හැදෙනවද? හරි ලේසි. 360 බෙදෙනවා තල දර්පණ දෙක අතර කෝණය. අඩු කරනවා උත්තර 1. 360 90න් බෙදුවම 90 4ක් මේ 360 4න් එකක් අඩු වෙනවා. ඔන්න තල දර්පණ දෙක අංශක 90ට ආනතියෙන් තැබුවම හැදෙනවා බහු ප්‍රතිබිම්බ 3ක්. ප්‍රතිබිම්බ 3ක් හැදෙනවා. අපි බලමු 120ට තබල. අංශක 120ට තබල. එහෙනම් මෙතන තල දර්පණ දෙක අතර කෝණය අංශක 120යි. අංශක 120ට තියලා නම් දැන් වස්තුවක් තැබුවම ප්‍රතිබිම්බ කීයක් හැදෙනවද කියලා බලන්න. පහසු ක්‍රමය මේ 360 120න් බෙදා 3යි. 3න් එකක් අඩු කරන්න 2. ලේසියිනේ. අංශක 60 ගාන තියෙන තිබ්බොත් තල දර්පණ දෙක අතර කෝණය අංශක 60. අපි මේ නිර්මාණය මම කරේ ඔයගොල්ලෝ වෙනුවෙන්. අංශක 60 තියෙනවා. එහෙනම් 60න් බෙදන්න 360 60න් බෙදුවම කීයද? බිඳුවට බිඳුව කැපුණා 36ට 6ව 6යි. එහෙනම් හරි පහසුවෙන් හොයන්න පුළුවන් සූත්‍රයක් මතක තියාගන්න. ප්‍රතිබිම්බ සංඛ්‍යාව හොයන්න දුවේ පුතේ 360 තල දර්පණ දෙක අතර කෝණයෙන් බෙදලා එකක් අඩු කරන්න. ඊළඟට දුවේ පුතේ තල දර්පණ භාවිතා වෙන්නේ මොන අවස්ථාවලද? මොන බලන්න කණ්ණාඩිය ඕන වෙනවනේ. වාහනවල ඇතුලේ විතර වාහනයක් තියෙනවනම් වාහනේ ඇතුලේ තියෙන කණ්ණාඩිය තල දර්පණ වලින් හදලා තියෙනවා. ඊළඟට මෙන්න මේ වගේ නිර්මාණ ඕගොල්ලෝ තල දර්පණ කෑලි 3ක් අරගෙන හදන්න පුළුවන්. මේකට කියන්නේ බහුරූපීක්ෂය. ඊළඟට පරීක්ෂය කියන උපකරණය. මේ විදිහට පරීක්ෂය කියන උපකරණය නේද? ගෙදරදී පුළුවන් කරන්න. එස්ලෝන් බට කැබලි 3ක් අරගෙන මේ විදිහට හදා ගන්නවා. මෙන්න මෙතන මේ මුල්ලේ තල දර්පණයක් තියෙනවා. මෙන්න මේ මුල්ලේ තල දර්පණයක් තියෙනවා. දැන් මෙන්න මෙතනින් අපි බැලුවම අපිට ආලෝකය මෙන්න මේ තල දර්පණයේ වැදිලා පරාවර්තනය වෙලා මේ තල දර්පණයට වැටිලා මෙන්න මේ දිශාවට තමයි ගමන් කරන්නේ. එහෙනම් මෙතනින් අපි ආලෝකයක් එවුවොත් විදුලි පන්දමෙන් ආලෝක ධාරාවක් එවුවොත් මේ දර්පණයේ වැදිලා පරාවර්තනය වෙලා මේ දර්පණයේ වැදිලා පරාවර්තනය වෙලා අපිට එනවා. මේක පරීක්ෂය කියන උපකරණ. පරීක්ෂය. මේක විශාල කර්මාන්තශාලාවල ඉස්සරහා ගේට්ටුව මේ වගේ සවි කරලා තියෙනවා. ගේට්ටුවෙන් එහා පැත්තේ ඉන්න අයව බලන්න. මේක බලන්න. මේ විදියට මෙතනින් ඇහැ තියලා බලන්න. යම්කිසි උඩ මට්ටමක තියෙන එකක් වුණත් බලන්න පුළුවන්. එහෙනම් දුවේ පුතේ අපි මේ පාඩම මෙතනින් හමාර කරනවා. ඊළඟ පාඩම නැවත මුණ ගැසෙමු.